තෙරුවන් සරණයි. අයිබෝවන්. දහම් පාසල් අවසාන විභාග පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව අපි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. අද දවසේ අපි මේ වෙලාවේ සාකච්ඡා කරන්නේ 2018-2019 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන ප්‍රශ්න පත්‍රයේ එක කොටසක් සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. ඔබට මේ සාකච්ඡාව සමග සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි අපි මේ සාකච්ඡාවන් නැවත අපගේ පිරිවන දහම් පාසල නාලිකාව ඔස්සේ YouTube නාලිකාව ඔස්සේ ඔබට ලබා දෙනවා. ඔබට පුළුවන්කම තියෙනවා මේ නාලිකාව ඔස්සේ මේ පාඩම් නැවත අධ්‍යයනය කරන්නට. අපි බලමු මේ ප්‍රශ්න පත්‍රයේ සඳහා ලබා දීලා තියෙන විස්තර මොනවද තියෙන්නේ කියලා. ඒ විස්තර වලට අනුව අපි මේ උපදේශ පත්‍රිකාව උපදේශ පත්‍රය අනුව ක්‍රියා කළ යුතුයි. එතකොට තමයි පුළුවන්කම ලැබෙන්නේ සාර්ථකව ඒ වගේම නිවැරදිව පිළිතුරු ලිවීම සඳහා ප්‍රශ්න තෝරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. කොහොමද උපදෙස් දීලා තියෙන්නේ? මෙම ප්‍රශ්න පත්‍රයේ කොටස් 3කින් සමන්විතයි. යටත් පිරිසින් එක් කොටසකින් එක් ප්‍රශ්නයක්වත් ඇතුළත් වනසේ තෝරාගෙන ප්‍රශ්න 5කට පමණක් පිළිතුරු සපයන්නට කියලා තමයි කියන්නේ. එතකොට මේ ප්‍රශ්න පත්‍රයේ කොටස් 3ක් තියෙනවා. එක කොටසක් බුද්ධ ධර්මයේ එහෙම නැත්නම් බුදුදහමේ ඉගැන්වෙන මූලික ඉගැන්වීම් සම්බන්ධ වෙලා තියෙන පාඩම් ටික. ඊළඟට අභිධර්මයේ පාඩම්. ඊළඟ කොටසේදී දෙවනි කොටසේදී භාවනාව ඒ වගේම අභිධර්මයේ වගේ කොටස් වලින් ප්‍රශ්න නිර්මාණය වෙනවා. ඊළඟට පාලි කොටස් වලින් පාඩම් නිර්මාණය වෙනවා. මේ විදිහට තමයි පාඩම් ඇසුරු කර ගනිමින් ප්‍රශ්න පත්‍රය නිර්මාණය වෙන්නේ. ඒ කොටස් වලින් ඔබට පළවෙනි කොටසෙන් අවශ්‍ය නම් ප්‍රශ්න 3ක් තෝරගන්න පුළුවන්. හැබැයි ඊළඟ කොටස් දෙකෙන් එක ගානේ තෝරගන්නට ඕන. ප්‍රශ්න 5ක් තමයි ලියන්නට තියෙන්නේ. අඩුම තරමේ එක කොටසකින් එක ප්‍රශ්නයක් හරි තෝරගන්නට ඕන. ඔබට අවශ්‍ය නම් දෙවෙනි කොටසෙන් ප්‍රශ්න 3ක් තෝරගෙන පළවෙනි කොටසෙනුයි තුන්වෙනි කොටසෙනුයි එක ප්‍රශ්නික ගානේ තෝරගන්නටත් පුළුවන්. එහෙම නැත්නම් කොටස් දෙකකින් ප්‍රශ්න දෙක ගානේ තෝරගෙන එක කොටසකින් එක ප්‍රශ්නයක් තෝරගන්නටත් පුළුවන්. ඒ විදිහට ප්‍රශ්න ඔබට තෝරා ගන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. ඉතින් ඒ විදිහට ඔබ අධ්‍යයනය කරලා තියෙන, කියවලා තියෙන, කරුණු මතක තියෙන ආකාරය අනුව ප්‍රශ්නය ඒ විභාග ශාලාවේදී තෝරගන්නට ක්‍රියා කරන්න. පළවෙනි කොටසේ පළවෙනියටම තියෙන්නේ අපගේ බුදු ධර්මය හා පාලි භාෂා පරිචය කියන පොතේ පළවෙනි පාඩම ඇසුරින් නිර්මාණය වෙලා තියෙන ප්‍රශ්නය. මේ ප්‍රශ්න 4ම මේ පාඩමට අදාළව තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. මේ පාඩම පටිච්ච සමුප්පාදය කියන පාඩම. පටිච්ච සමුප්පාදය කියන පාඩමේ පටිච්ච සමුප්පාද ධර්මයට බුදුදහමේ ලැබිලා තියෙන මූලික තැන ගැන උදාහරණ දෙකක් යටතේ පළවෙනියටම සාකච්ඡා කරලා තියෙනවා, කතා කරලා තියෙනවා. ඊට අමතරව පටිච්ච සමුප්පාද ක්‍රමයේ කෙටි ක්‍රමය සාකච්ඡා කරලා තියෙනවා. පුංචි පාඩමක් වුණාට පටිච්ච සමුප්පාද ධර්මයේ අංග සියල්ලක්ම හේතුඵලවාදීව ක්‍රියාත්මක වෙන විදිහ ගැන කතා කරලා තියෙනවා. ඊළඟට පටිච්ච සමුප්පාද ධර්මය සම්බන්ධයෙන් තියෙන කෙටි සූත්‍ර ක්‍රමය මේ වගේ තොරතුරු තමයි මේ පාඩමට අන්තර්ගත වෙලා තියෙන්නේ, ඇතුළත් වෙලා තියෙන්නේ. අපි බලමු පළවෙනියටම මේ පාඩම ඇසුරු කරගනිමින් අපි අද සාකච්ඡාවේ පළවෙනි ප්‍රශ්නෙට පිළිතුරු මොනවද කියලා බලමු. මේක තමයි පළවෙනි පාඩම. පටිච්ච සමුප්පාදය කියන පාඩම දහම් පාසල් අවසාන විභාගයේ සඳහා
පුංචි පොතක් වුණත් වැදගත් වෙන කාරණාවන් ගොඩක් ඇතුළත් වෙන පොතක්. මෙන්න මේ පාඩමේ තමයි මේ ප්‍රශ්නය සඳහා පිළිතුරු තියෙන්නේ. අපි බලමු හේතුඵල සිද්ධාන්තයේ මුල් කරගනිමින් ප්‍රථමයෙන් ධර්මයේ දේශනා කළ රහතන් වහන්සේ හා ඒ ධර්මයේ අවබෝධ ගත්තේ කවුරුන්දැයි දක්වන්න. ලකුණු දෙකක් ලැබෙන්නේ. පළවෙනි පාඩමේ පළවෙනි පිටුවේ පළවෙනි ඡේදයේ. අපි බලමු පළවෙනි ඡේදයේ කොච්චර විශේෂ ඡේදයක්ද කියලා. මේ පාඩමේ පටිච්ච සමුප්පාදය. බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් අතර පටිච්ච සමුප්පාද ධර්මයට ප්‍රධාන තැනක් හිමි වේ. බුදු දහමේ මූලික ඉගැන්වීමක් තමයි පටිච්ච සමුප්පාද ධර්මය. බෞද්ධ සාහිත්‍යගත සිද්ධීන් බොහෝමයකින් බුදු දහම තුළ පටිච්ච සමුප්පාදයට මූලික තැනක් ලැබිලා තියෙනවා කියන එක අපිට සාකච්ඡා කරන්න පුළුවන්. හැබැයි මූලාශ්‍රය ඇසුරින් පිළිතුරු අපිට සමහර වෙලාවට ලියන්නට වෙනවා. ඒ මූලාශ්‍රවල තියෙන කරුණු අරගෙන නිර්මාණාත්මකව අදහස් ඉදිරිපත් කරන්නට පිළිතුරු ලියන්නට වෙන අවස්ථාවනුත් තියෙන්න පුළුවන්. කොහොම හරි මෙතන සඳහන් වෙනවා අගසව් සැරියුත් මුගලන් දෙනම අස්සජී රහතන් වහන්සේගෙන් ප්‍රථමයෙන් ඇසූ ධර්මය පටිච්ච සමුප්පාදයේ හෙවත් හේතුඵල සිද්ධාන්තයේ මුල් කොට ගත්තකි කියලා. පළවෙනි ඡේදයේම තියෙන්නේ. යටම බලන්න මේ තොරතුර සඳහන් වෙනවා. අස්සජී මහරහතන් වහන්සේ තමයි එහෙනම් පළවෙනියටම හේතුඵල වාදය මූලික කරගෙන ප්‍රථමයෙන්ම ධර්මයේ දේශනා කරන්නට යෙදුණු සාමාන්‍ය මූලාශ්‍රවල තොරතුරු සඳහන් වෙන ආකාරයට ප්‍රථමයෙන්ම පටිච්ච සමුප්පාදයේ හේතුඵල වාදය ඇසුරු කරගෙන ධර්මයේ දේශනා කරන්නට යෙදුණු මහරහතන් වහන්සේ බවට පත්වෙන්නේ. ප්‍රශ්නය බලන්න. ප්‍රශ්නය කියන්නේ හේතුඵල සිද්ධාන්තයේ මුල් කර ගනිමින් ප්‍රථමයෙන් ධර්මයේ දේශනා කළ රහතන් වහන්සේ හා ඒ ධර්මයේ අවබෝධ කරගත්තේ කවුරුන්දැයි දක්වන්න. මේ ඡේදයේ ඒක සඳහන් වෙලා තියෙනවා. ගොඩක් වරසවලදී මේක අහලා තියෙනවා. කවුද මේ පටිච්ච සමුප්පාදයේ මුල් කරගෙන ධර්මයේ දේශනා කළා තියෙන්නේ? ඒක ඇහුවේ කවුද කියලා. අපි තවත් ප්‍රශ්න කතා කරනකොට මේ පාඩමට සම්බන්ධව කතා කරනකොට ඒ ප්‍රශ්නත් හමු වේවි. කවුද අහන්නේ? අගසව් සැරියුත් මුගලන් කියන දෙනම වහන්සේ කියලා තමයි මෙතන සඳහන් වෙන්නේ. සැබවින්ම පටිච්ච සමුප්පාදයේ මූලික කරගෙන ධර්මයේ අහන්නේ කෝලිත සහ උපතිස්ස කියන පිරිවැජියන් දෙන්න විදිහට. පස්සේ තමයි සැරියුත් මුගලන් කියන දෙනම වහන්සේ බවට පත් වුනේ. එහෙනම් සැරියුත් මුගලන් දෙනම වහන්සේ කියලා සඳහන් කළත් එහෙම නැත්නම් කෝලිත උපතිස්ස කියන දෙදෙනා කියලා සඳහන් කළත් ලකුණු ලබා ගන්නට පුළුවන්. අස්සජී මහරහතන් වහන්සේ තමයි හේතුඵලවාදී වූ ධර්මයේ දේශනා කළේ කියන එක නිවැරදිව දක්වන්නට වෙනවා. හොඳයි, ඊළඟ ප්‍රශ්නයත් බලමු. ප්‍රශ්න කිහිපයක්ම සාකච්ඡා කරන නිසා වැඩි සාකච්ඡා නොකර අවශ්‍යම දේ සාකච්ඡා කරමින් අපි ඉදිරියට සාකච්ඡාව පවත්වාගෙන යමු. ඉහත එකෙහි සිදුවීමට අදාළ තොරතුරු සඳහන් වන විනය ග්‍රන්ථයත් එම ධර්මයේ නොදැනීම නිසා සසර සැරසැරීමට හේතුව දැක්වෙන දීඝනිකාය ගත සූත්‍රයත් නම් කරන්න. ඉහත එකෙහි සිදුවීමට අදාළ තොරතුරු සඳහන් වන විනය ග්‍රන්ථයත් එම ධර්මය නොදැනීම නිසා සසර සැරසැරීමට හේතුව දැක්වෙන දීඝනිකාය ගත ග්‍රන්ථයත් සූත්‍රයත් නම් කරන්නට කියන ප්‍රශ්නේ. අපි සාකච්ඡා කරමින් හිටපු ඡේදයේම යටින් ඒ ඡේදයේ තුලම මේ පිළිබඳව දක්වලා තියෙනවා. මේ අවස්ථා දෙකම මහා වග්ගපාලි විනය කන්දකයේ එයි. මේ අවස්ථා දෙකම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පළවෙනි සතියේ තුල පටිච්ච සමුප්පාද ධර්මයේ මෙනෙහි කළා කියන එක, ඒ කාරණාවත් ඊට අමතරව අස්සජී මහරහතන් වහන්සේ විසින් කෝලිත උපතිස්ස කියන දෙන්නාට යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ කියන ගාථා ධර්මයෙන්
ධර්මයේ දේශනා කළ තමන්ගේ ශාස්ත්‍රූවරයාව හඳුන්වලා දුන්නා කියලා සඳහන් වෙන අවස්ථාව කියන දෙකම සඳහන් වෙන්නේ මහා වග්ගපාලි විනය කන්දකය. මහා වග්ගපාලි කියලා කියන්නේ විනය පිටකයට අයිති කොටසක්. එතකොට විනය කන්දකයේ තමයි සඳහන් වෙන්නේ. ප්‍රශ්නය හොඳින් බලන්න. ප්‍රශ්නය කියන්නේ ඉහත එකෙහි සිදුවීමට අදාළ තොරතුරු සඳහන් වන විනය ග්‍රන්ථයත් එම ධර්මය නොදැනීම නිසා සසර සැරසැරීමට හේතුව දැක්වන දීඝනිකායගත සූත්‍රයත් නම් කරන්න. සිදුවීමට අදාළ තොරතුරු සඳහන් වෙන විනය ග්‍රන්ථය මොකක්ද? මහා වග්ගපාලි විනය කන්දකය. ඊළඟට පිළිතුර දීඝනිකායගත සූත්‍රය මොකක්ද? මහා නිදාන සූත්‍ර දේශනාව. මේකත් සඳහන් වෙනවා. ඒ අනුව සත්වයා සසර සැරිසරන්නේ මෙම ධර්ම කොට්ටාසිය නොදැනීමෙන් අවුලෙන් අවුලට වැටීම නිසා බව දීඝනිකායේ මහා නිදාන සූත්‍රයේ ප්‍රකාශ වෙයි. පටිච්ච සමුප්පාද ධර්මය කියන එක නොදැනීම නිසා සත්වයා සංසාරික දුකට පත් වෙලා ක්‍රියා කරන බව තමයි සඳහන් වෙන්නේ. ඒ බව සඳහන් වෙලා තියෙන්නේ දීඝනිකායේ මහා නිදාන කියන සූත්‍ර දේශනාවේ. එහෙනම් ඒ විදිහට අපිට පුළුවන්කම තියෙනවා පිළිතුරු ලියන්නට ඒ ප්‍රශ්නය සඳහා. ඒ ප්‍රශ්න දෙක සඳහාම ලකුණු 4ක ප්‍රශ්නයක්. එහෙනම් ඊළඟ ප්‍රශ්නයටත් අපි පිළිතුරු මොනවද කියලා බලමු. හේතුඵල ධර්මතාව ලොව සදහටම පවත්නා සත්‍ය බව දේශනා කිරීමට හේතු වූ කරුණු කෙටියෙන් ඉදිරිපත් කරන්න. හේතුඵල ධර්මතාව ලොව සදහටම පවතින සත්‍ය කියලා දේශනා කරන එක. හේතුවක් ප්‍රත්‍යක්. එකකට එකක් සාපේක්ෂව, එකකට එකක් සම්බන්ධව හැමදේම සිද්ධ වෙනවා කියන එක දේශනා කිරීම සඳහා හේතුනේ ඇයි? ඇත්තටම ලෝකයේ තියෙන හැම දෙයක්ම එකකට එකක් සම්බන්ධයි. අපි හිතමුකෝ උදාහරණයක් විදිහට ගහක් ඇතිවීම කියලා. අඹ ගහක් හැදීම කියන එක. අඹ ගහක් හැදෙන්නේ. ඒ අඹ ගහක් හැදෙන්නට ඕන අඹ බීජයක් තිබුණට පස්සේ ඒ බීජයට අවශ්‍ය කරන පාරිසරික සාධක තියෙනකොට අඹ ගහක් කියන එක හැදෙනවා. එහෙනම් අඹ ගහක් හැදෙන්න ඕන වෙච්ච හේතු සාධක තියෙනකොට ඒ ගහ හැදෙනවා. ඒ වැල හැදෙනවා. ඒ වගේම තමයි වෙන දෙයක්. සෑදීම සඳහා හේතු ප්‍රත්‍ය අවශ්‍ය දේවල් එකතු වුණාට පස්සේ ඒ දේ නිර්මාණය වෙනවා. සත්වයා සහ පුද්ගලයා කියන එකත් අන්න එහෙමයි. සත්වයා සහ පුද්ගලයා නාම රූප කියන දෙකේ සම්බන්ධතාවය ඇති වුණාට පස්සේ කුසල අකුසල කර්මවල සමவாயයක් සම්බන්ධ වුණාට පස්සේ සත්වයා කියන කෙනා නිර්මාණය වෙනවා. තෘෂ්ණාව මූලික කරගත්ත සාංශාරික ස්වභාවය ඒ සඳහා හේතුවක් බවට පත් වෙනවා. එහෙනම් පුද්ගලයා, සත්වයා, ලෝකය කියන මේ හැමදේම නිර්මාණය වීම සඳහා හේතු ප්‍රත්‍ය බලපානවා. හැම දෙයක්ම එකකට එකක් සම්බන්ධ වෙච්ච හේතු වලින් තමයි නිර්මාණය වෙන්නේ. ඒ ගැන පුංචි සඳහනක් පාඩමේ පළවෙනි පිටුවේ දෙවනි ඡේදයේ සඳහන් වෙනවා. පළවෙනි ඡේදයේ තමයි අපි ඉස්සෙල්ලා කතා කළේ. දෙවනි ඡේදයේ ඒ සම්බන්ධයෙන් සඳහන් වෙනවා. පටිච්ච සමුප්පාද යන පදයෙහි අර්ථය නම් යම්කිසි ධර්මයක් නිසා තවත් ධර්මයක් ඇතිවීමයි. යම්කිසි ධර්මයක් නිසා තවත් ධර්මයක් ඇති වෙනවා කියන එක. එක දෙයක් නිසා තව දෙයක් ඇතිවීමේ ස්වභාවයට පත් වෙනවා කියන ඉගැන්වීම තමයි පටිච්ච සමුප්පාද කියන එකේ සරල අදහස. විශ්වයත් එහි විද්‍යමාන සියලු දේ ඇතිවන්නේ යම් කිසිවක් නිසාය. විශ්වය කිව්වොත්, ලෝකය කිව්වොත්, සත්වයා කිව්වොත්, පුද්ගලයා කිව්වොත් මේ හැම දෙයක්ම ගහක් වැලක් වෙන්න පුළුවන්, ඒ වගේම සත්වයක් වෙන්න පුළුවන්, පුද්ගලයෙක් වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම නිර්මාණය වීම සඳහා හේතු සහ ප්‍රත්‍ය ධර්මයන් හේතු වෙනවා. ඉතින් ඒක අපිට ඒ විදිහට සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි බලමු ඊළඟට කතා කරන්නට තියෙන්නේ මොනවද කියලා. ඊළඟ ප්‍රශ්නේ බලමු. ඊළඟ ප්‍රශ්නේ.
සත්වයා සසර සැරිසැරීමට හෙවත් පුනර්භවයක් ලැබීමට හේතුව ප්‍රතිත්‍ය සමුප්පන්න ධර්ම විග්‍රහය මගින් පෙන්වා දෙන්න. පළවෙනි පාඩමේ 3 වෙනි පිටුවේ දෙවනි ඡේදයේ මේ ගැන සඳහන් වෙනවා. දෙවනි ඡේදයේ සඳහන් වෙලා තියෙනවා. අපි බලමු කොහොමද ඒ සඳහන් වෙලා තියෙන්නේ කියලා. 3 වෙනි පිටුවේ දෙවනි ඡේදයේ හේතුඵලවාදීව පුනර්භවය ඇතිවීම සඳහා ඒ වගේම තමයි මේ පාඩමේදී පටිච්ච සමුප්පාද ධර්මයේ කෙටි සූත්‍ර ක්‍රමය ඒ වගේම ඊට අමතරව පටිච්ච සමුප්පාදයේ අංග සඳහන් වෙනවා. පටිච්ච සමුප්පාදයේ අංග සමගින්ම පටිච්ච සමුප්පාද ධර්මයේ හේතුවෙන් සත්වයා සහ පුද්ගලයා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක ගැන ඉතා පැහැදිලි විග්‍රහයක් සාකච්ඡා කරලා තියෙනවා, කතා කරලා තියෙනවා. ඒක අපිට 3 වෙනි පිටුවේ අපි බලමු 3 වෙනි පිටුවේ කොහොමද මේ ගැන සඳහන් වෙන්නේ කියලා. 3 වෙනි පිටුවේ දෙවෙනි ඡේදයේ පටිච්ච සමුප්පාද ක්‍රමය අවබෝධ කර ගැනීමෙන් බුදුදහමේ ප්‍රධාන පරමාර්ථය වන දුක පිළිබඳ යථාබෝධය ලබාගත හැකිය. ඔය විදිහට සඳහන් වෙනවා. මේ තියෙන පටිච්ච සමුප්පාදයේ අංග, ඒ පටිච්ච සමුප්පාදයේ අංග වලින් අනතුරුව මිනිසා ජරා මරණයන්ට ගොදුරු වන්නේ කුමක් හේින්ද යන ප්‍රශ්නය බෝසතුන් වහන්සේට ඇති වුණා කියලා දම්වැලක් වගේ දිගින් දිගට එකකට එකක් සම්බන්ධව හේතුඵල මාලාවක් විදිහට ක්‍රියාත්මක වෙන ආකාරය ගැන පටිච්ච සමුප්පාදයේ අංග විස්තර කරලා තියෙනවා. මෙහි සඳහන් අංග 12හි අවිද්‍යාව මුලට දැක්වුවද ඒම මූල කාරණය වශයෙන් නොගෙන මුලින්ම පටිච්ච සමුප්පාදයේ අවිද්‍යාව කියන එක දක්වලා තියෙනවා. අවිද්‍යාව මූලික වෙච්ච හේතුමාලාවක් චක්‍රයක් විදිහට ක්‍රියාත්මක වෙන ක්‍රමයක්. එතකොට පටිච්ච සමුප්පාද ධර්මයේ පළවෙනි මංගයේ විදිහට අපිට දක්වන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ අවිද්‍යාව කියන එකම. ඒත් සාමාන්‍ය සංග්‍රහ කිරීම අනුව අවිද්‍යාව තමයි මුලින්ම සඳහන් වෙන්නේ. හැබැයි එකම කාරණය මූලිකම කාරණේ අවිද්‍යාව නෙමෙයි. ඒකට තවත් හේතු තියෙනවා. ඒ පිළිබඳව අපි වැඩිදුර සාකච්ඡා කරන්නට යන්නට අවශ්‍ය නැහැ. අපිට මෙතනදී කතා කරන්නට තියෙන්නේ හේතුඵලවාදීව පටිච්ච සමුප්පාද ධර්මයට අනුව සත්වයා හා පුද්ගලයා කියන කෙනා නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. සත්වයා සසර සැරිසැරීමට හෙවත් පුනර්භවයක් ඇතිවීමට හෙවත් ප්‍රතිත්‍ය සමුප්පන්න ධර්ම විග්‍රහය මගින් පෙන්වා දෙන්න. ලැබීමට හේතුව ප්‍රතිත්‍ය සමුප්පන්න ධර්ම විග්‍රහය මගින් පෙන්වා දෙන්නට කියලා තමයි සඳහන් වෙන්නේ. සත්වයා සසර සැරිසැරීමට හෙවත් පුනර්භවයක් ලබන්නට හේතු වෙන ආකාරය ගැන පටිච්ච සමුප්පාද ධර්මයට අනුව විග්‍රහ කරලා තියෙන්නේ කොහොමද කියලා මෙතනදී අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. මිනිසා සසර සැරිසරන්නේ හෙවත් පුනර්භවයක් ලබන්නේ කවර හේතුවක් නිසාද යන පැනයට පිළිතුරු මේ අංග 12කින් යුත් ප්‍රතිත්‍ය සමුප්පන්න ධර්ම විග්‍රහය තුලින් සාක්ෂාත් කරගත හැකිය. අන්න පාඩමේ සඳහන් වෙන කාරණාවකින්ම තමයි ප්‍රශ්නේ මතු කරලා අරගෙන තියෙන්නේ. මිනිසා සසර සැරිසරන්නේ හෙවත් පුනර්භවයක් ලබන්නේ කුමන හේතුවක් නිසාද කියන එක ගැන කතා කරන්න පුළුවන් මේ පටිච්ච සමුප්පාදයට අනුව කියලා සඳහන් වෙනවා. එහෙනම් අවිද්‍යාව හෙවත් නොදැනීම එක් හේතුවකි. අවිද්‍යාව හේතු කරගෙන නොදැනීම අනවබෝධය සාංසාරිකමය වශයෙන් සත්වයා කියලා කෙනෙක් ඉන්නවා කියන අනවබෝධය වැටහීමෙන් තොර බව නිසා තමයි සත්වයා ඊළඟ කාරණයට පත් වෙන්නේ. අවිද්‍යාව සඳහාද තවත් හේතු තිබේ. අවිද්‍යාව සඳහා තව හේතු තියෙන්න පුළුවන්. එනම් අවිද්‍යාව නිසා සංස්කාර හට ගැනීම. විඥානයේ මෞකුසකට බැසගන්නේ ඒ සංස්කාර නිසාය. අවිද්‍යාව තමයි මූලික කාරණය. මූලික කාරණය නිසා සංස්කාර ඇති වෙනවා. මොනවද මේ සංස්කාර කියලා කියන්නේ? පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර. හිත, කය, වචනය කියන දොරටු තුනෙන් සිද්ධ වෙන කුසල කර්ම සහ අකුසල කර්ම. පින්, පව්. මේවා නිසා අවිද්‍යාව නිසා කුසල්, අකුසල්, පින්, පව් මේවා ඇති කරගන්න. එතකොට එහෙම ඇති කරගත්තම ඒත් එක්කම මේ විඥානීය කියන සිත තුළ කුසල කර්මවල ශක්තියින් අකුසල කර්මවල ශක්තියින් සහිත භාවයක් තියෙනවා. ඒකත් එක්ක නැවත ඊළඟ තත්ත්වයට පත් වෙනවා.
විඤ්ඤාණය නිසා නාම රූප තත්වයට. නාම රූප. පුද්ගලයාගේ නාම රූප කියන අවස්ථාවන් දෙකටපත් වෙනවා. ඊළඟට සඳහන් කරනවා නාම රූප හේතු කොටගෙන චක්කුසෝත ගාන જીවහා කාය මන කියන තත්වයටපත් වෙනවා. ඒ විදිහට හේතුඵලවාදීව මේ ක්‍රියාදාමයේ සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ඔබට පුළුල් සාකච්ඡාවක් තුළ සිදු කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. පොතේ සඳහන් වෙන ආකාරයට යම්කිසි විග්‍රහයක් තමයි අපිට සිද්ධ කරන්නට වෙන්නේ. කාල වේලාවත් ඔබට ඉතිරි කරගන්නට වෙනවා. අංග 12කින් යුක්ත පටිච්ච සමුප්පාද ධර්මයට අනුව සත්වයාගේ පුද්ගලයාගේ සාංශාරික ගමන ක්‍රියාත්මක වෙන විදිහ ගැන යම්කිසි පැහැදිලි කිරීමක් තමයි මෙතනදී සිද්ධ කරන්නට වෙන්නේ. අවිද්‍යාවෙන් හේතුවෙන් ඊළඟට ඇති වෙන්නේ මොකක්ද? ඊළඟට ඇති වෙන්නේ මොකක්ද? ඒක කරුණු සහිතව දක්වන එක. නාම රූප ඇති වෙනවා කියලා කිව්වා. නාම රූප නිසා චක්කු සෝත ගාන જીවහා කාය මන කියන ආයතන 6 සලායතන කියලා කියනවා. ආයතන 6 ඇති වෙනවා. මේ ආයතන 6 ඇති වුණාට පස්සේ ඊට පස්සේ ඇහැක් තියෙනකොට, කනක් තියෙනකොට, නාසයක් තියෙනකොට, දිවක්, කයක්, ශරීරයක් තියෙනකොට වේදනා ඇති වෙනවා. විඳීම්. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියලා සැපසහගත, දුක්සහගත සහ සැපත් දුකත් නොවන වේදනාවන් විඳින තත්ත්වයටපත් වෙනවා. අන්නේ වේදනාවන් මොකද කරන්නේ? කාමාදී අරමුණු හාත්පසින් අල්ලා ගන්නවා. අන්න ඒකට කියනවා උපාදාන කියලා. වේදනාවටපත් වෙනවා. වේදනාව කියන ප්‍රත්‍ය. වේදනාව කියන ප්‍රත්‍ය නිසා උපාදාන කියන හේතුව ඇති වෙනවා. උපාදාන කියන හේතුව ඇති වෙනවා. යනුවෙන් හැඳින්වෙන්නේ ඒ අල්ලා ගැනීමයි. භවය ඇතිවන්නේ එයිනි. උපාදානයේ නිසා තමයි භව කියන තත්ත්වයට පටිච්ච සමුප්පාදේ භව කියන තත්ත්වයටපත් වෙන්නේ. උපාදානයේ නිසා. ඊළඟට භවය නිසා ජාති කියන තත්ත්වයටපත් වෙනවා. ජාති කියන තත්ත්වයටපත් වුණාම ජරා මරණ ආදී පටිච්ච සමුප්පාද න්‍යායට අනුව සියලු අංගයන් සිද්ධ වෙනවා. එහෙනම් අවිද්‍යාවෙන් ආරම්භ වෙන පටිච්ච සමුප්පාදයේ අංග එකකට එකක් සම්බන්ධ වෙමින් ක්‍රියාත්මක වෙලා සාංශාරික දුක නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක තමයි ඒ විදිහට අපිට විග්‍රහ කරලා විවරණය කරලා මේ වගේ ප්‍රශ්නයකදී දක්වන්නට සිදු වෙන්නේ. මේ වගේ ප්‍රශ්නයකදී දක්වන්නට සිදු වෙන්නේ. හොඳයි, ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නයට අවධානය යොමු කරමු. පටිච්ච සමුප්පාදය කියන පාඩම ඇසුරින් ඉදිරිපත් වෙච්ච 2018-2019 අවුරුද්දේ ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න තමයි අපි කතා කළේ. අපි තවත් වරසවල ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනකොට තවත් පාඩම්වල තොරතුරුත් ඒ වගේම මේ පාඩමට අදාළ අනිත් කොටස් වල තොරතුරුත් අපිට කතා කරන්නට පුළුවන්. අපි බලමු දෙවෙනි පරිච්ඡේදයෙන් තමයි ඊළඟ ප්‍රශ්නය යොමු වෙලා තියෙන්නේ. මොකක්ද ප්‍රශ්නේ? බලන්න හොඳින්. දෙවෙනි ප්‍රශ්නේ චතුරාර්ය සත්‍ය. සත්‍ය නම් කරන්න. චතුරාර්ය සත්‍ය නම් කරන්න. චතුරාර්ය සත්‍ය කියන පාඩම ඇසුරින් අහන ප්‍රශ්නේ චතුරාර්ය සත්‍ය නම් කරන්නට කියලා තමයි කියන්නේ. චතුරාර්ය සත්‍ය මේ පාඩමේ සඳහන් වෙනවා. චතුරාර්ය සත්‍ය පැහැදිලිවම මේ පාඩමේ මුලින්ම සඳහන් වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ ඒ තරම් අපහසු අමාරු ප්‍රශ්නයක් නෙවෙයි. විශේෂයෙන් මතක තියාගන්න දුක හට ගැනීම, දුක නැති කිරීම, දුක්ඛ නිරෝධය, දුක නැති කරන මඟ කියන මේ අංග 4 විදිහටත් ඒ වගේම මෙන්න මේ pāli වචන දුක්ඛ, සමුදය, දුක්ඛ නිරෝධය, ඊළඟට දුක්ඛ නිරෝධගාමිනී පටිපදා කියන සියලුම කරුණු pāli වචන සහ සිංහල වචන වලින් මතක තියාගන්නට ඕන. ඔබ දක්වද්දි මේ වගේ ප්‍රශ්නයකදී දුක හට ගැනීම, දුක නැති කිරීම, දුක නැති කරන මඟ ඒ විදිහට දක්වන්නටත් පුළුවන්. එහෙම නැත්නම් දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඔය විදිහට දක්වන්නටත් පුළුවන්. ඒ විදිහට නම් කිරීම තමයි අපි සිද්ධ කරන්නට ඕන. එතකොට ලකුණු 4ක් අපිට ලබා ගන්නට පුළුවන්. ලකුණු 2ක් මං හිතන්නේ ලකුණු 2ක් ලබා ගන්නට පුළුවන්. එහෙම නම් කළාට පස්සේ
හරි ඊළඟ ප්‍රශ්නයටත් අපි අවධානය යොමු කරමු. ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. ඊළඟ ප්‍රශ්නේ තමයි ඒවා ආර්ය සත්‍ය වශයෙන් විශේෂ කොට දැක්වීමේ හේතුව පහදා දෙන්න. ඒවා ආර්ය සත්‍ය වශයෙන් විශේෂ කොට දැක්වීමේ හේතුව පහදා දෙන්නට කියලා කියනවා. ලකුණු 4ක් ලැබෙනවා. දෙවෙනි පාඩමේ 5 වෙනි පිටුවේ පළවෙනි ඡේදයේ. ඒ කියන්නේ පාඩමේ ආරම්භයේ තමයි මේකට අදාළ පිළිතුරු සඳහන් වෙන්නේ. අපි බලමු කොහොමද පාඩමේ සඳහන් වෙලා තියෙන්නේ කියලා. මුලින්ම පරමාර්ථ වශයෙන් එහි නිර්වද්‍යතාව ආරමුණු කොටගෙන ආර්ය යන උපපදයකින් යුක්තව චතුරාර්ය සත්‍ය දැක්වෙනවා කියන පිළිතුරු ලබා ගන්න පුළුවන්. මොකක්ද කියන්නේ? ආර්ය යන උපපදයකින් යුක්තව චතුරාර්ය සත්‍ය යන නාමයේ සෑදී තිබේ. ඒ කියන්නේ උතුම් පරමාර්ථ වශයෙන් එහි නිර්වද්‍යතාවය අරමුණු කොටගෙන නිවැරදිම සත්‍යම වූ දේශනාවන් 4ක් නිසා තමයි මේක චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. සත්‍යම වූ ඉගැන්වීම් 4ක් නිසා. සත්‍යම වූ ඉගැන්වීම් 4ක් නිසා තමයි මෙම ඉගැන්වීම චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. ඒ වගේම මේකේ තවත් අදහස් කිහිපයක් තියෙනවා. බුදු පසේ බුදු මහරහත් කියන තුන්තරා බෝධියට පත්වෙන උතුමන් වහන්සේලා විසින් අවබෝධ කරගන්නා වූ ධර්මය නිසා තව අර්ථයක් තමයි චතුරාර්ය සත්‍ය ධර්මයට චතුරාර්ය සත්‍ය ධර්මය කියන නම යෙදෙන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම නිසා මේ කියන බුදු පසේ බුදු මහරහත් කියන අවස්ථා 4ට පත්වෙන්නට පුළුවන්කම ලැබෙන නිසා. ඒ වගේ අර්ථ කිහිපයක් තියෙනවා. චතුරාර්ය සත්‍ය ඒ නමින් හඳුන්වන්නේ ඇයි කියන ප්‍රශ්නයට ඒ විදිහට අපිට පිළිතුරු දෙන්නට පුළුවන්. ඊළඟට සිව්වන ආර්ය සත්‍ය මජ්ක්‍ධිමා පටිපදා නාමයෙන් හඳුන්වා දීමේ වැදගත්කම පෙන්වා දී එම ප්‍රතිපදාවට අයත් අංග අනුපිළිවෙලින් දක්වන්න. සිව්වන ආර්ය සත්‍ය මජ්ක්‍ධිමා පටිපදා. 4 වෙනි ආර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය ගැන සාකච්ඡා කරද්දී සාකච්ඡා වෙනවා 4 වෙනි ආර්ය සත්‍ය. 4 වෙනි ආර්ය සත්‍ය යටතේ කතා කරන කාරණාවන් තුල තියෙනවා මජ්ක්‍ධිමා පටිපදා. මේ ඉගැන්වීම ඇයි මධ්‍යම ප්‍රතිපදාව මෙදුම් පිළිවෙත ඒ විදිහට සඳහන් කරන්නේ කියලා. පාඩමේ සඳහන් වෙන අවස්ථාවට දෙවෙනි පාඩමේ 8 වෙනි පිටුවේ තමයි මේ සම්බන්ධයෙන් සඳහන් වෙලා තියෙන්නේ. පළවෙනි ආර්ය සත්‍ය, දෙවෙනි ආර්ය සත්‍ය, තුන්වෙනි ආර්ය සත්‍යත් කතා කරලා 4 වෙනි ආර්ය සත්‍ය යටතේ තියෙන තොරතුරු වල තමයි මේ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් වෙලා තියෙන්නේ, අන්තර්ගත වෙන්නේ. අපි බලමු කොහොමද ඒක විස්තර කරලා තියෙන්නේ කියලා. දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, ඊට පස්සේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය. මධ්‍යම ප්‍රතිපදාව නමින් හැඳින්වේ. මෙතන තොරතුරු කිහිපයක් සඳහන් වෙනවා. මේ බලන්න. දුක නැති කිරීම බුදුදහමෙහි ඉගැන්වෙන පරම සුඛය හෙවත් නිර්වාණයේ වශයෙන් සැලකෙන කල්හි ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයක් ප්‍රතිපදාවක් තිබිය යුතුයි. අන්නේ ප්‍රතිපදාව තමයි, ඒ ක්‍රියාමාර්ගය තමයි මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යම නම් වනුයේ නොයා යුතු අන්ත දෙකක්ද ඇති හේිනි. මේක මධ්‍යම කියන වචනයෙන් හඳුන්වන්නේ. මොකක් නිසාද? නොයා යුතු අන්ත දෙකක් තියෙනවා. ඒ අන්ත දෙකට වැටෙන්නේ නැතිව මැදින් ගමන් කරන නිසා, මධ්‍යම වූ අන්තගාමී නොවූ ප්‍රතිපත්තියක් නිසා තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. ඉන් පළමුවනි අන්තය ලෙසින් දැක්වෙන්නේ කම්සැපතෙහි ඇලී ගැලී සිටීම හෙවත් කාමසුකල්ලිකානු යෝගයයි. එහෙනම් කාමසුකල්ලිකානු යෝගයෙන් වෙන්වීම. ඊළඟට අත්තකිල මතානු යෝගයෙන්
වෙන්වීම කියන දෙකම. දෙකෙන්ම වෙන් වෙලා මැදුම් පිළිවෙතක ගමන් කරන නිසා තමයි මේ ඉගැන්වීම මජ්ක්‍ධිමා පටිපදා කියලා හඳුන්වන්නේ. ඉතා පහත් ග්‍රාම්‍ය පුහුදුන් අයට සීමා වෙච්ච අනාර්ය වූ අනර්ථකාරී වූ දෙයක් විදිහට තමයි කාමසුකල්ලිකානුයෝගය විස්තර කරලා තියෙන්නේ. ඒ කියන කාමසුකල්ලිකානුයෝගයේ අනුගමනය නොකිරීමත් ඊළඟට ශරීරයට කටුක දුක් දීම හෙවත් අත්තිකිලමතානුයෝගයේ අනුගමනය නොකිරීමත් කියන කරුණ නිසා තමයි මැදි මග මධ්‍යම ප්‍රතිපදාව විදිහට මේක හඳුන්වන්නේ. මධ්‍යම ප්‍රතිපදාව විදිහට එහෙනම් හඳුන්වන්නේ මොකක් නිසාද? කාමසුකල්ලිකානුයෝගයත් අත්තිකිලමතානුයෝගයත් කියන අන්ත දෙකට නොවැටි මධ්‍යම වූ පිළිවෙතක් වෙච්ච ආර්ය අෂ්ටාංගික මාර්ගය නිසා තමයි මේක මැදුම් පිළිවෙත මධ්‍යම ප්‍රතිපදාව විදිහට හඳුන්වලා තියෙන. ප්‍රශ්නය බලමු අපි ආයෙත් වතාවක්. සිව්වන ආර්ය සත්‍ය මජ්ක්‍ධිමා පටිපදා නාමයෙන් හඳුන්වා දීමේ වැදගත්කම පෙන්වා දී එම ප්‍රතිපදාවට අයත් අංග අනුපිළිවෙලින් දක්වන්න. ලකුණු ලැබෙන්නේ 6යි. ලකුණු 6ක් ලැබෙනවා. ලකුණු 6ක් ලැබෙනවා. ඉස්සෙල්ලාම අපි කියන්නට ඕන මධ්‍යම ප්‍රතිපදාව ඇයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ කියලා. ඊළඟට මධ්‍යම ප්‍රතිපදාවේ අංග ටික නම් කරලා ලියන්නට වෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා මේ මාර්ගාංග ටික පිළිවෙලින් අනුපිළිවෙලින් අනිවාර්යයෙන්ම අනුපිළිවෙලින් දැක්විය යුතුයි. එතකොට අපිට ලකුණු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි, ඔබට ඒ ප්‍රශ්නය සඳහා පිළිතුරු ඉතා හොඳින් පැහැදිලි වෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඊළඟට 4 වෙනි ප්‍රශ්නය, දෙවැනි ප්‍රශ්නය 4 වෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නය. බෞද්ධ විමුක්ති මාර්ගයට අයත් පියවර 3 දක්වා එම පියවර වලින් අපේක්ෂිත කාර්ය පෙන්වා දී එහි පළමු පියවර අනුගමනය නොකිරීමෙන් වත්මන් සමාජ සංස්ථාව බිඳ වැටීමට හේතු වන ආකාරය පෙන්වා දෙන්න. බෞද්ධ විමුක්ති මාර්ගයට අයත් පියවර 3 මොකක්ද මේ? මෙහෙම කියනකොටම අපිට මතක් වෙන්නට ඕන. බෞද්ධ ප්‍රතිපදාව තුළ, විමුක්තිකාමී මාර්ගය තුළ, විමුක්ති මාර්ගය තුළ, නිවන් මාර්ගය තුළ තියෙන අංග මොනවද කියලා, පියවර 3 මොනවද කියලා අපි හැමෝම දන්නවා. ඔබට සමහර විට මේ වගේ ප්‍රශ්නයක් ඇහුවම ඉක්මනින් අමතක වෙන්න පුළුවන්. මොකක්ද මේ කියන්නේ? ත්‍රිශික්ෂාව කියලා. ත්‍රිශික්ෂාව සීල, සමාධි, ප්‍රඥා. ආර්ය අෂ්ටාංගික මාර්ගයත් සීල, සමාධි, ප්‍රඥා කියන අංගවලට අනුව විස්තර කරලා තියෙන විදිහ, වර්ග කරලා තියෙන විදිහ ඔබ මේ වෙද්දී සමහර විට ඉගෙනගෙන තියෙන්නටත් පුළුවන්. ඒ නිසා බෞද්ධ විමුක්ති මාර්ගයට අයත් පියවර 3 දක්වා සීල, සමාධි, ප්‍රඥා අපේක්ෂිත කාර්ය පෙන්වා දී දක්වා එම පියවර වලින් අපේක්ෂිත කාර්ය සීලෙන් කය වචනේ දෙකේ සංවරය. කාය වාචානං සමෝදානං සීලං. කය වචනේ දෙකේ සංවර භාවය. කයෙන් සිදුවෙන වැරදි සහ වචනයෙන් සිද්ධ වෙන වැරදි වලින් වැළකීම. කයෙන් සිද්ධ වෙන වැරදි, වචනයෙන් සිද්ධ වෙන වැරදි වලින් වැළකීම. ඊළඟට සමාධි. වික්ෂිප්ත වූ සිත සමාධිගත කර ගැනීම. අකුසල ධර්මයන්ගෙන් නිතරම කිලිටි ධර්මයන්ගෙන් කිලිටි වෙලා තියෙන සිත සමාධිගත කර ගැනීම. නිතර හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන අකුසල් සමාධියකට පත් කර ගැනීම තමයි බලාපොරොත්තු වෙන්නේ සමාධි කියන එකෙන්. ඊළඟට ප්‍රඥා. සීල, සමාධි, ප්‍රඥා. ලෝක යථාර්ථය අවබෝධ කර ගැනීම. ලෝකයත් සත්වයාත් අතර ඇතිවෙන්නා වූ, සිදුවෙන්නා වූ ධර්මතාවයන්, ඒ වගේම ලෝකයේ ස්වභාවය, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ 3ට පත්වෙන බව දැන ගැනීම කියන අවස්ථාවන් 3ට පත්වෙන්නට තමයි මේ ශික්ෂා මාර්ගය තුලින් අදහස් කරන්නේ, අපේක්ෂා කරන්නේ. සීල, සමාධි, ප්‍රඥා කියන අංග 3. එතකොට පළමු පියවර අනුගමනය නොකිරීමෙන් වත්මන් සමාජ සංස්ථාව බිඳ වැටීමට හේතු වන ආකාරය පෙන්වා දෙන්න. පළවෙනි පියවර මොකක්ද? සීලය කියන පියවර. දෙවෙනි පාඩමේ 9 වෙනි පිටුව
තුළ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. ඔව් අපි බලමු දෙවැනි පාඩමේ 9 වෙනි පිටුවේ මේ පිළිබඳව කොහොමද සාකච්ඡා කරලා තියෙන්නේ කියලා. සීල සමාධි චතුරාර්ය සත්‍ය යටතේදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා කියන ඉගැන්වීමට අනුව දක්වලා තියෙනවා. පාඩමේ අවසානම ඡේදයේ මුලින්ම සඳහන් වෙනවා බෞද්ධ විමුක්ති මාර්ගයේ සීල සමාධි ප්‍රඥා යනුවෙන් පියවර 3කින් ඇතැම් තැනක දැක්වේ. වෙනත් තැනකදී ශ්‍රද්ධා වීර්ය සති සමාධි ප්‍රඥායයි පංචවිධය. ඉහත සඳහන් සම්මා දිට්ඨිය ආදී අංග සම්මා ඥාන සම්මා විමුක්ති යන අංග දෙකක් හා එක්කොට දසවිධව දැක්වීමක්ද වේ. ඒ විදිහට විස්තරයක් දීර්ඝ විස්තරයක් සඳහන් කරලා තියෙනවා. එතකොට ඒ විස්තරය තුල සාකච්ඡා කරලා තියෙනවා මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවට අනුව වර්ගීකරණය කරලා තියෙන ආකාරය. එවන් විශේෂතාවලින් තොරව සම්‍යක් පෘථග්ජන පුද්ගලයා පිළිබඳව සලකා බැලීමේදී ප්‍රථමයෙන් සීලය මගින් කායික වාචසික සමාචාරයන් සකස් කරගත යුතුය. සාමාන්‍ය පුද්ගලයෙක් ලෝකේ ජීවත් වෙනකොට ඒ පුද්ගලයාගේ කයෙන් සහ වචනයෙන් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වැරදි වලින් වැළකීම සඳහා සිල්පද 5ක් පංචශීලයේ විදිහට අපි ආරක්ෂා කරනවා. ප්‍රාණඝාතයෙන් වැළකීම කයෙන් සිද්ධ වෙන අකුසල කර්මයක්. ඊළඟට සොරකම් කිරීමෙන් වැළකීම කයෙන් සිද්ධ වෙන අකුසල කර්මයක්. ඒ අකුසල කර්මයෙන් වැළකීම. ඊළඟට කාමෙහි වරදවා හැසිරීම කියන වැරදි වලින් වෙන්වීම. එහෙම වැරදි වලින් වෙන් නොවුනොත් කොහොමද සමාජය තුළ අකටයුතුකම් දුරාචාර ක්‍රියාත්මක වෙන්නේ? සතුන් මැරීම, මිනිසුන් මැරීම, මිනිසුන් ඝාතනය කිරීම, මිනිසුන්ට හිංසා කිරීම මේ වගේ දේවල් වෙනවා. ඒ දේවල් වෙන්නේ මොකක් නිසාද? ත්‍රිශික්ෂා මාර්ගයේ පළවෙනි අංගය වෙන සීලය කියන දේ නැති වුණාම. සතුන් මැරීම කරන්නෙත්, හොරකම් කරන්නෙත්, කාමෙහි වරදව හැසිරෙන්නෙත්. එහෙනම් මේ ටික කයින් සිද්ධ වෙන වැරදි. ඒවා ක්‍රියාත්මක වෙනකොට සමාජයේ දුරාචාරයන් වලට යොමු වෙනවා. සමාජයට එක හිතකර තත්ත්වයක්. ඊළඟට වචනයෙන් සිද්ධ වෙනවා වැරදි 4ක්. බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම. බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම කියන අවස්ථාවන් නිසා සමාජය විනාශයට පත් වෙනවා. සමාජයේ පිළිගැනීමට නොහැකි තත්වයකට, එකිනෙකාව විශ්වාස කරන්න බැරි තත්වයට, බොරු අසත්‍ය ප්‍රකාශ කරන තත්වයට පත් වෙනවා. එහෙනම් පුද්ගලයා බාහිර ලෝකයේ කෙරෙහි දක්වන ප්‍රතිචාරයේ ක්‍රමවත් භාවයට පත් කිරීම තමයි සීලයෙන් අපේක්ෂා කරන්නේ. දෙවැනි අවස්ථාව මානසික සංවරය. ඒ ගැන නෙවෙයි අපෙන් ප්‍රශ්නින් අහන්නේ. ත්‍රිශික්ෂාවේ පළවෙනි බෞද්ධ විමුක්ති මාර්ගයට අයත් පියවර 3 දක්වා එම පියවර වලින් අපේක්ෂිත කාර්ය පෙන්වා දී එහිදී පළමු පියවර අනුගමනය නොකිරීමෙන් වත්මන් සමාජ සංස්ථාව බිඳ වැටීමට හේතු වන ආකාරය පෙන්වා දෙන්නට කියලා. කයෙන් වෙන වැරදි මම කියලා දුන්නා, වචනයෙන් වෙන වැරදි කියලා දුන්නා. ඒ කයෙන් වෙන වැරදි වචනයෙන් වෙන වැරදි නිසා කොහොමද සමාජයේ විනාශය සිද්ධ වෙන්නේ? එහෙම නැත්නම් සමාජයට හානියක් සිද්ධ වෙන්නේ කියලයි ඔබට දක්වන්නට තියෙන්නේ. ඊළඟට බලමු තුන්වෙනි ප්‍රශ්නේ. නිර්වාණ මාර්ගයේදී විශේෂයෙන් අවබෝධ කරගත යුතු ලක්ෂණත්‍රය නම් කරන්න. තුන්වෙනි පාඩම. ත්‍රිලක්ෂණය කියන පාඩම. ලක්ෂණත්‍රය නම් කරන්නට කියලා මේ පාඩමේදී සාකච්ඡා කරලා තියෙනවා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. නිර්වාණගාමී මාර්ගයේ එහෙම නැත්නම් ලෝක යථාර්ථය අවබෝධ කර ගැනීම සඳහා ගමන් කරන මාර්ගය තුළ නිර්වාණ මාර්ගයේදී විශේෂයෙන් අවබෝධ කරගත යුතු ලක්ෂණත්‍රය මොකක්ද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ 3. මේ පාඩමේ එක විස්තර කරලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා. ඒ වයින් දෙකක ස්වභාවය හඳුන්වා දෙන්න. අනිත්‍ය කියන ස්වභාවය සහ දුක්ඛ කියන ස්වභාවය හෝ අනාත්ම කියන ස්වභාවය. මේ ස්වභාවයන් තුනෙන් දෙකක් ගැන
විස්තර කරන්නට කියනවා. යම් කිසි විස්තරයක් දක්වන්නට කියලා කියනවා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ත. අනිත්‍ය, නිට්ටය, ස්ථිර, శాశ్వත කිසිම දෙයක් ලෝකේ නැහැ කියන தත්ත්වය අවබෝධ කර ගැනීම සඳහා අනිත්‍ය කියන අවස්ථාව ගැන මේ පාඩමේ සාකච්ඡා කරලා තියෙන තොරතුරු ගොඩක් වැදගත් වෙනවා. අපි පාඩම් සාකච්ඡාවන් වලදීත් මේ ගැන බොහෝ තොරතුරු සාකච්ඡා කරලා තියෙනවා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ තුන ගැනම අපි කතා කරලා තියෙනවා. එහෙනම් අනිත්‍ය කියලා කියන්නේ විශේෂයෙන්ම නිට්ටය නොවන ස්වභාවය. කෙටියෙන් කියලා දුන්නොත් පුද්ගලයෙක් විදිහට ගත්තොත් ඒ පුද්ගලයා තුළ තිබෙනා වූ සියලු දෙයක් තුළම තියෙන ස්ථීර නොවන ස්වභාවය. ස්ථීර නොවන ස්වභාවය. ඇතිවීමක් ඒ වගේම නැතිවීමක් කියන ලක්ෂණය. ඇතිවීම නැතිවීම කියන ලක්ෂණය. ඕනෑම දෙයක ලක්ෂණයක්. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධය තුළ තියෙන නාම කියන කොටස් සහ රූප කියන කොටස් හැම එකකම ස්වභාවය මොකක්ද? අනිත්‍ය කියන ස්වභාවයට පත්වීම. නාම රූප අනුව වර්ගීකරණය කළොත් මෙන්න මේ පුද්ගලයෙක් කියලා කියන්නේ මෙන්න මේ පහ. මොනවද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මේ පහෙන් රූප කියන එක රූප. වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන හතරම නාම. නාම කියලා කියන්නේ චේතනාමය සම්බන්ධතාවයක් තියෙන කොටස්. චේතනාමය සම්බන්ධතාවයක් තියෙන කොටස් තමයි නාම කියලා කියන්නේ. මේ පහම වේදනාවක් ඇති වුණොත් ඒක මොකක්ද වෙන්නේ? වේදනාවක් ඇති වෙලා සුඛ සහගත හෝ දුක් සහගත හෝ ඒක හැම වෙලෙම තියෙනවද? ඒ විදිහටම ඔබ දීර්ඝ කාලයක් පවත්වාගෙන යනවද? එහෙම පවත්වාගෙන යන්නට බෑ. වේදනාව කියන එකත් අනිත්‍යතාවයටපත් වෙනවා. වේදනාව ඇති වෙනවා, වේදනාව නැති වෙනවා. සංඥාවන් ඇති වෙනවා, සංඥාවන් නැති වෙනවා. සංස්කාර ඇති වෙනවා, සංස්කාර නැති වෙනවා. විඥාන ඒකත් එහෙමයි. ඒ විදිහට මානසිකව අපි ලබා ගන්න මානසික සම්බන්ධතා හැම එකක්මත් රූප විදිහට තියෙන සත්ව රූප වෙන්න පුළුවන්. ලෝකේ තියෙන ගස්වැල් ආදී වෙන දේවල් වෙන්න පුළුවන්. ඒ හැම එකකම ස්වභාවය තමයි මොකක්ද? අනිත්‍ය, නිට්ටය, ස්ථීර නොවන ස්වභාවය. මලක් ගත්තොත් ඒ මලේ ස්වභාවය එහෙමයි. ගහක් ගත්තොත් ඒ ගහේ ස්වභාවය එහෙමයි. මහ පොළොව ගත්තොත් ඒකත් ස්ථීරව පවතින්නේ නැහැ. එහෙනම් ස්ථීර නොවන ස්වභාවය තමයි අනිත්‍ය කියලා කියන්නේ. ස්ථීර නොවන ඒ විදිහේ ස්වභාවයක් අපි ස්ථීරයි කියලා හිතාගෙන හිටියට පස්සේ අපේ අම්මලා තාත්තලා ඥාතිවරු වෙන්න පුළුවන්, ගුරුවරු වෙන්න පුළුවන්. ඒ හැම දෙනාගේම ස්වභාවය තමයි අනිත්‍ය කියන එක. අපේ අම්මලා තාත්තලා ඥාතිවරු ගුරුවරු කවුරු හරි මරණයටපත් වුණොත් ඊට පස්සේ අපිට මොකද වෙන්නේ? අනිත්‍ය නිසා තමයි මේ දේ සිද්ධ වෙන්නේ. අනිත්‍ය නිසා අනිවාර්යයෙන් මේ දේ සිද්ධ වෙනවා. ඊළඟට අපි හිතාගෙන හිටියේ නැහැ අපේ අම්මලා තාත්තලාද ගුරුවරුද මරණයටපත් වෙනව නැති වෙලා යනවා, අපිට අහිමි වෙලා යනවා කියලා. ඊට පස්සේ අපි දුකටපත් වෙනවා. දුක්ඛ කියන තත්ත්වයටපත් වෙනවා. එහෙනම් අනිත්‍ය කියන ලක්ෂණය නිසා ඊළඟ ලක්ෂණයේ ලෝකේ මිනිස්සු හැම කෙනාටම ගුරුවරයෙක්ට වුණත්, හාමුදුරුවන් වහන්සේ නමකට වුණත්, දිවන් අවබෝධ කරගෙන නැති හාමුදුරුවන් වහන්සේ නමකට වුණත්, ඊළඟට දරුවෙක්ට වුණත් හැමෝටම ඇතිවෙන අනිත්‍යතාවය නිසා ඊළඟට ඇතිවෙන දේ මොකක්ද? දුක්ඛ කියන තත්වය. ජාති ජරා ව්‍යාධි මරණ, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් සමග එක්වීම, පැතූ දේ නොලැබීම, මේ කියන ඒවා හැම එකක්ම දුක්. අපි ඉපදිලා ඉන්න එක, ජරාවට පත්වෙන එක, වයසට යන එක, ලෙඩ වෙන එක, මරණයට පත්වෙන එක, මේ දවස්වල දරුණු වසංගත තත්ත්ව වලින් හැම දිනෙකම හරිම බයෙන් ඉන්නේ. ඒ මොකක් නිසාද? රෝග බිය, මරණ බිය, මේ වගේ බිය නිසා. ඒ වගේම ප්‍රිය අයගෙන් වෙන් වෙලා, අප්‍රියයන් සමග එකතු වෙලා අපි ප්‍රාර්ථනා කරන දේවල්, අදහස් කරන දේවල්, ප්‍රාර්ථනා කරන දේවල් ලබා ගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒක තමයි ලෝකයේ දෙවනි ස්වභාවය. එහෙනම් ඒ වගේ ස්වභාවයන් දෙකක් ගැන අපිට කතා කරන්න පුළුවන්. අනාත්ම ස්වභාවය කියලා කියන්නේ මම මගේ කියලා ගන්නට දෙයක් නැහැ කියලා. දැන් අපි උදාහරණයක් විදිහට ඉස්සෙල්ලා කතා කරපු වේදනාවක්ම ගමු. අපි රසවත් ආහාරයක් ගන්නවා කියලා. ඒ රසවත් ආහාරය අපි එක එක බත් කට අරගෙන අනුභව කරනකොට ඒ දැනෙන රසය ඉස්සෙල්ලා බත් කට අපි අනුභව කරනකොට දැනෙච්ච රසය දෙවනි බත් කට අපි අනුභව කරනකොට නැති වෙලා ගිහිල්ලා.
මුලින්ම අපි සිතවිල්ලක් සිත ඉන්නවා. ඒක මාරු වෙලා වෙනස් වෙලා අපේ සිත ගමන් කරන්න පුළුවන් වෙනත් අරමුණකට. ඒ විදිහට ගමන් කරන සිතුවිලි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන අවස්ථාවන් 4ක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ හැරෙන්නට මම විදිහට සිටින ආත්මීය වශයෙන් ගන්නට පුළුවන් හැමදාම එකම විදිහට ක්‍රියාත්මක වෙන හිතක් සහිත කෙනෙක් ආත්ම කියලා ස්වභාවයක් අත්ත කියලා ස්වභාවයක් නැහැ කියන ලක්ෂණය තමයි තුන්වෙනි අවස්ථාව. මේ ගැන බොහෝ විස්තර සාකච්ඡා කරලා තියෙනවා පාඩමේ. ඉතින් මේ ලක්ෂණ තුන ගැන යම්කිසි විදිහේ හැඳින්වීමක් තමයි මේ වගේ ප්‍රශ්නයකදී අපිට ඉදිරිපත් කරන්නට වෙන්නේ. ඊළඟට එම ලක්ෂණ අතරේට අයත් භාවනා මාර්ගය හඳුන්වන නම ලියා ඒ බෞද්ධ භාවනාවක් ලෙසින් දක්වා ඇත්තේ කවර හේතු නිසාදැයි පැහැදිලි කරන්න. මොකක්ද මේ කියන්නේ? එම ලක්ෂණ අතරේට අයත් භාවනා මාර්ගය හඳුන්වන නම ලියා අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට ලෝකේ දිහා බලන එක තමයි විදර්ශනා මාර්ගය කියලා කියන්නේ. බුදුදහමේ සාකච්ඡා කරනවා භාවනා ක්‍රම දෙකක්. සමත භාවනාව විදර්ශනා භාවනාව කියලා. විදර්ශනා භාවනාව කියන්නෙම ලෝකේ දිහා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනට අනුව බැලීම. එහෙනම් ලෝකේ දිහා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනට අනුව බලන භාවනාව මොකක්ද? භාවනා මාර්ගය හඳුන්වන නම මොකක්ද? විදර්ශනා භාවනා මාර්ගය. විදර්ශනා භාවනාව. ඒ බෞද්ධ භාවනාවක් ලෙසින් දක්වා ඇත්තේ කවර හේතුවක් නිසාදැයි පැහැදිලි කරන්න. බුදුදහමේ සාකච්ඡා කරන්නේ නැහැ ස්ථීරව සදාකාලිකව හැමදාම පවතින ආත්මීය ස්වභාවයක් කියන එකක්. සාකච්ඡා කරන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි බුදුදහමේ මේ භාවනා ක්‍රමය එය බෞද්ධ භාවනාවක් විදිහට දැක්වෙන්නේ. ලෝකේ දිහා අනිත්‍යයි දුකයි අනාත්මයි විදිහට බලන්නට උගන්වන එකම දහම තමයි බුදුදහම. අනිකුත් ආගමික ඉගැන්වීම් වල නිට්ටයයි ස්ථිරයි සදාකාලිකයි ඒ වගේ ඉගැන්වීම් තමයි තියෙන්නේ. බුදුදහමේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන තමයි ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ කියලා සඳහන් කරනවා. අන්න ඒ නිසා බුදුදහමේ බෞද්ධ භාවනාවක් විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී විදිහට මෙනෙහි කරන විදර්ශනා භාවනාව විශේෂ කොට දක්වනවා. හරි, ඊළඟ ප්‍රශ්නයටත් අපි අවධානය යොමු කරලා බලමු. 4 වෙනි ප්‍රශ්නේ 3 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4 යටතේ තියෙන ප්‍රශ්නේ. සත්‍යය හා ලෝකයේ පිළිබඳව යථා ස්වභාවය අවබෝධ කර ගැනීමට මේ ලක්ෂණ හේතු වන අයුරු දක්වන්න. සත්‍යය හා ලෝකයේ පිළිබඳව යථා ස්වභාවය අවබෝධ කර ගැනීමට මේ ලක්ෂණ හේතු වෙන ආකාරය පැහැදිලි කරන්නට කියලායි කියන්නේ. ලෝකයේ පිළිබඳවත් සත්‍යය පිළිබඳවත් පැහැදිලි කරගන්නට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. මම හිතනවා මේ ප්‍රශ්නයටත් අදාළ තොරතුරු පෙළගස්වා ගත යුත්තේ කොයි ආකාරයෙන්ද මොන විදිහටද කියන එක ගැන ඔබට වැටහීමක් පැහැදිලි වීමක් වෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. සත්වයා සහ ලෝකය පිළිබඳව. සත්වයා කියලා ගත්තොත් ඒ සත්වයා තුල ක්‍රියාත්මක වෙන නාම රූප කියන දෙකත් අනිත්‍යතාවයට පත් වෙනවා, දුක්ඛතාවයට යදනිච්ඡං තං දුක්ඛං. ඒ විදිහට දක්වනවා. ඊළඟට ලෝකය ගත්තොත් ලෝකයත් උප්පාද තිති භංග. උප්පාද තිති භංග කියන තත්වයට පත් වෙනවා. ඉපදීම එහෙම නැත්නම් ඇතිවීමක්, ඊළඟට පැවතීමක්, ඊළඟට නැතිවීමක්. ඔය කියන ලක්ෂණ ත්‍රයට ලක්ෂණ 3ට පත් වෙනවා. එහෙනම් සත්වයාටත් ඒ වගේම ලෝකේ අනිකුත් හැම දෙයකටමත් පොදු වෙච්ච ලක්ෂණ 3 තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ 3 කියලා දක්වලා අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට සත්‍යයක් එක සම්බන්ධ වුණොත් තමයි, පුද්ගලයෙක් එක සම්බන්ධ වුණොත් තමයි අනිත්‍ය නිසා දුක කියන තත්වයටපත් වෙන අවස්ථාවටපත් වෙන්නේ. දුක්ඛ අනාත්ම කියන තත්වයට. අනිකුත් දේවල් වල අනිත්‍ය කියන තාවේ ලෝකේ සංකත ධර්ම අසංකත ධර්ම කියලා මේ පාඩමෙන් සාකච්ඡා කරලා තියෙනවා. සංකත ධර්ම අසංකත ධර්ම කියලා සංස්කාර ධර්ම විදිහට සාකච්ඡා කරන කොටසේදී පන තියෙන සත්වය විදිහට ක්‍රියාත්මක වෙන දේවල් තියෙනවා. ඒ වගේම පන නැති එහෙත් ලෝකයේ තුල තියෙන දේවල්
අපි කියමුකෝ මහා ගල් පර්වතයක් කියලා. ඒක තුළ අනිත්‍ය කියන ධර්මතාවය ක්‍රියාත්මකයි. හැබැයි දුක්ඛ සහ අනාත්ම කියන தත්ත්වය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක අජීවී වස්තුවක් නිසා. හැබැයි ජීවි වස්තුන් වල එහෙම නැත්නම් පුද්ගලයෙක් ගත්තොත් ඒ පුද්ගලයාට අනිත්‍යතාවයට පත්වීම නිසා තමන්ට අහිමි වීම නිසා නැතිවීම නිසා දුක කියන தත්ත්වයටත් පත් වෙනවා. ඒ විදිහට මේ ලක්ෂණ තුන ක්‍රියාත්මක වෙන ආකාරය සත්ව සහ ලෝක කියන අංශ දෙකටම ඒක බලපැවැත්වෙන විදිහ තමයි මෙතනදී අපිට කතා කරන්නට වෙන්නේ. සම්පූර්ණ පාඩමේ තියෙන විස්තර කැටි කරලා අරගෙන අපිට මේ වගේ ප්‍රශ්නයකදී පිළිතුරු ලියන්නට වෙන්නේ. හොඳයි, ඊළඟට 4 වෙනි ප්‍රශ්නයත් අපි සාකච්ඡා කරමු. බුදුදහම කර්මය යනුවෙන් හඳුන්වන චෛතසිකයේ නම හා එම චෛතසිකය මුල් කරගෙන කර්මය සිදු කරන ද්වාරත්‍රය නම් කරන්න. කර්මය කියන පාඩම. කර්මය සම්බන්ධයෙන්ුත් එක පාඩමක් 4 වෙනි පාඩම සාකච්ඡා වෙනවා. 4 වෙනි පාඩම සාකච්ඡා වෙන්නේ කර්මය සම්බන්ධයෙන්. කර්මය සම්බන්ධයෙන් සාකච්ඡා වෙන පාඩමේදී සඳහන් වෙනවා මේ ප්‍රශ්නයට අදාළව පිළිතුර. බුදුදහම කර්මය යනුවෙන් හඳුන්වන චෛතසිකයේ නම හා එම චෛතසිකය මුල් කරගෙන කර්ම සිදු කරන ද්වාරත්‍රය නම් කරන්න. බුදුදහමේ මොන චෛතසිකයද කර්මයේ විදිහට හඳුන්වලා තියෙන්නේ? 4 වෙනි පාඩමේ 14 වෙනි පිටුවේ දෙවනි ඡේදයේ මේ සම්බන්ධයෙන් සඳහන් වෙන මේ 4 වෙනි පාඩමේ දෙවනි ඡේදයේදී තමයි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙන්නේ. අපි බලමු. බුදුදහම කර්මය යනුවෙන් සඳහන් කරන්නේ චේතනා චෛතසිකයයි. අන්න එහෙමයි පාඩමේ සඳහන් වෙන්නේ. බුදුදහම කර්මය යනුවෙන් හඳුන්වන්නේ චේතනා කියන චෛතසිකය. චෛතසික ධර්ම 52කින් එකක් තමයි චේතනා කියන චෛතසිකය. එහෙනම් කර්මය කියන්නේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි. කර්මයේ විදිහට ක්‍රියාත්මක වීමේදී අනිවාර්යෙන්ම කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් බවට පත්වීම සඳහා මනස පූර්වාංගම විය යුතුම වෙනවා. ඒක තමයි සඳහන් වෙන්නේ ධම්මපදයේදී මනෝ පුබ්බංගමා ධම්මා කියලා. මනෝ පුබ්බංගමා ධම්මා කියලා. ඒ වගේම චේතනහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචා මනසා. එහෙම තමයි සඳහන් වෙලා තියෙන්නේ. එහෙනම් මොකක්ද කර්මයේ විදිහට සඳහන් කරන්නේ? චේතනාව. කායික වාචසික හා මානසික සියලු කර්මයන්හිදී චේතනාව මුල් වූ පමණට ඒවා වගකීම් සහිත කාර්යයන් බවට පත්වේ. කායික වාචසික මානසික හිත කය වචනය කියන ද්වාරත්‍රය දොරටු 3. ප්‍රශ්නයට අවධානය යොමු කරන්න. බුදුදහම කර්මය යනුවෙන් හඳුන්වන චෛතසිකයේ නම මොකක්ද? චේතනා චෛතසිකය. ඊළඟ කොටස ප්‍රශ්නේ චෛතසිකය මුල් කරගෙන එම චෛතසිකය මුල් කරගෙන කර්මය සිදු කරන ද්වාරත්‍රය නම් කරන්න. ද්වාරත්‍රය මොකක්ද? හිත කය වචනය. කාය වාක් මනෝ. කාය වාක් මනෝ. එහෙම නැත්නම් කායික වාචසික මානසික. මේකෙදී අපිට ලියන්නට වෙන්නේ හිත කය වචනය. කායද්්වාරය කය වචනය හිත. හිත කය වචනය. අපි සාමාන්‍ය පාඩම් කරලා තියෙන ක්‍රමය තමයි හිත කය වචනය කියන දොරටු 3. ද්වාරත්‍රය දොරටු 3. හරි, ඊළඟ ප්‍රශ්නයටත් අවධානය යොමු කරන්න. සචේතනික හා අචේතනික ක්‍රියා කවරේදැයි උදාහරණ මගින් පෙන්වා දෙන්න. සචේතනික ක්‍රියා සහ අචේතනික ක්‍රියා. සචේතනික ක්‍රියා අචේතනික ක්‍රියා. සචේතනික චේතනා සහිත ක්‍රියා සහ අචේතනික ක්‍රියා මොනවද කියලා මේ පාඩමේදී කතා කරලා තියෙනවා. 4 වෙනි පාඩමේ 14 වෙනි පිටුවේ පළවෙනි ඡේදය සහ දෙවන ඡේදය තුල තමයි මේ ගැන සාකච්ඡා කරලා තියෙන්නේ. චේතනාහං භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. එහෙම සඳහන් කරනවා. චේතනාව ක්‍රියාත්මක වීමේදී හොඳ නරක වශයෙන් කුසල අකුසල වශයෙන් වර්ගීකරණයක් වෙනවා. ඊළඟට සඳහන් වෙනවා මේ පාඩමේදී
දෛනික ජීවිතයේදී අසංචේතනිකව සිදුවන කායික වාචික හා මානසික ක්‍රියා අපමණය. වගකීම පිළිබඳව සඳහන් කිරීමේදී එබඳු ක්‍රියා කුසල අකුසල දෙකින් එකකට හෝ අයත් නොකිරීම කර්මයේ චේතනා සහිත බව අවධාරණය කිරීමේ ප්‍රධාන අරමුණ වේ. අසංචේතනිකව සංචේතනිකව දක්වන ක්‍රියාවිදිහට දක්වන්න පුළුවන්. ඔන්න එක උදාහරණ සහිතව දක්වන්නට කියලා කියන්නේ පාඩමේ උදාහරණ දක්වලා තියෙනවා. මොකක්ද කියන්නේ? තෙල් මල් පහන් රැඟෙන විහාරයට යනවා. සදහැවත් කෙනෙක් පයට පෑගිලා සත්තු මිය පරලෝ යනවා. එහෙම නැත්නම් සත්තු මැරෙනවා. හැබැයි ඒ පුද්ගලයාගේ ආද්‍යාසය සතුන් විනාශ කිරීම නොවේ කුසල කර්මයක් සඳහා විහාරස්ථානයට යෑමකි. ඒ වගේ අවස්ථාවකදී මේ පුද්ගලයාට අකුසල කර්මයක් වෙනවද? නැහැ. එහෙම අකුසල කර්මයක් වෙන්නේ නැත්තේ ඇයි? අසංචේතනික ක්‍රියාවක්. ඔහුට පන්සල් ගිහිල්ලා පින් කරගන්න ඕන, බුදුන් වඳින්න ඕන කියන ඒ කාරණාව ඒ සිතිවිල්ලත් එක්ක කුසල කර්මයක් සිද්ධ වෙනවා. හැබැයි එහෙම හිත එද්දි පයට පෑගිලා කූඹි වගේ සත්තු මැරුණා කියලා අකුසල කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකක් නිසාද? ඔහු හිතාමතා සතුන් පාගලා ඝාතනය කරේ නැහැ, මැරුවේ නැහැ. ඒ නිසා. ඔන්න ඒක උදාහරණයක්. එහෙන් එතනදී අකුසල කර්මයක් සිදු විය හැකි නොවේ. අසංචේතනික නිසා. ඊළඟට වෛද්‍යවරයා සැත්කමක් කරද්දී සැත්කමෙන් රෝගියා මිය යන්න පුළුවන්. එතකොට මොකක්ද වෙන්නේ? එතනදී අකුසල කර්මයක් සිද්ධ වෙනවද? සැත්කම කරන ලද්දේ රෝගියා මරා දැමීමේ අදහසින් නම් එහිදී ප්‍රාණඝාත අකුසලයේ සිදුවිය හැකිය. එහෙත් රෝගියා ජීවත් කරවීමේ අභිප්‍රාය මුල් වී නම් එතන අකුසලයකට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ විදිහට උදාහරණ කිහිපයක් දක්වන්නට පුළුවන්. චේතනාව මුල් වෙලා සිදු කරනවා නම් ඒක අකුසල කර්මයක් වෙනවා. චේතනාව හෝ අකුසල කර්මයක් හෝ කුසල කර්මයක් වෙනවා. චේතනාව මූලික වෙලා නැත්නම් එතනදී කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් බවට පත් වෙන්නට හේතුවක් නැහැ. සචේතනික හා අචේතනික ක්‍රියා කවරේදයි උදාහරණ මගින් පෙන්වා දෙන්න. සචේතනික ක්‍රියා සහ අචේතනික ක්‍රියා කියන්නේ මොනවද කියලා ඔබට පැහැදිලි වෙන්නට ඇති. තුන්වෙනි ප්‍රශ්නයටත් අවධානය යොමු කරන්න. කාල වේලාවත් ඉක්මලා තියෙන නිසා අපි ඉක්මනින් සාකච්ඡාව නිමා කරමු. ද්වාරත්‍රයේ මුල් කරගෙන කරන ක්‍රියා දක්වා ඒවා කවර මිනුම් දඬු මුල් කරගෙන හිතකර අහිතකර ලෙසින් තෝරා ඇද්දැයි දක්වන්න. මොකක්ද මේ කියන්නේ? ද්වාරත්‍රයේ මුල් කරගෙන කරන ක්‍රියා දක්වා දොරටු 3 මුල් කරගෙන කරන ක්‍රියා. කයෙන් කරන, වචනයෙන් කරන, ඒ වගේම හිතින් කරන. ද්වාරත්‍රයේ මුල් කරගෙන 15 වෙනි පිටුවේ දෙවනි ඡේදයේ මේ පිළිබඳව සඳහන් වෙනවා කියලායි කියන්නේ. 15 වෙනි ඡේදයේ සචේතනිකව කයින් වචනයෙන් හා මනසින් කෙරෙන දේ කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම යන නම් වලින් හැඳින්වේ. කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම කියලා කියනවා. කයෙන් කරන දේවල් කාය කම්ම, වචනයෙන් කරන දේවල් කාය කම්ම, මනසින් කරන දේවල් මනෝ කම්ම. අපි නැවත වතාවක් ප්‍රශ්නේ බලමු. මොකක්ද? ද්වාරත්‍රයේ මුල් කරගෙන කරන ක්‍රියා දක්වා කරන ක්‍රියා මොනවද කියලා. මොනවද? එහෙනම් මෙතනදී අපිට දක්වන්නට වෙන්නේ කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම කියලා. ඒවා කවර මිනුම් දඬු මුල් කරගෙන හිතකර අහිතකර ලෙසින් තෝරා ඇද්දැයි දක්වන්න. කුසල අකුසල වශයෙන් තමයි කුසල අකුසල කියන මිනුම් දඬු ඔස්සේ. චේතනාව කය වචනේ හිත යන දොරටු 3න් නික්ම කෙරෙන අකුසල් 10ක් බුදුදහමෙහි දැක්වේ. අකුසල කර්ම, අකුසල කාය කර්ම, අකුසල වචී කර්ම, අකුසල මනෝ කර්ම විදිහට කුසල කර්ම විදිහටත් මේවා බෙදන්න පුළුවන්. කුසල කාය කර්ම, කුසල මනෝ කර්ම, ඒ වගේම කුසල වචී කර්ම විදිහට. ප්‍රශ්නේ අහන්නේ අපි ආයෙත් බලමු. ද්වාරත්‍රයේ මුල් කරගෙන කරන ක්‍රියා දක්වා. ද්වාරත්‍රයේ මුල් කරගෙන කරන ක්‍රියා. ඔව්. මෙතනදී කායද්්වාරය, වචී, මනෝ කියන ද්වාරත්‍රයෙන් සිද්ධ කරන කර්ම නම් කරන්නට නෙවෙයි තියෙන්නේ. ඇත්තටම ද්වාරත්‍රයේ මුල් කරගෙන කරන ක්‍රියා මොනවද කියලා යහන්නේ. පැහැදිලිව පාඩමේ සඳහන් වෙලා තියෙනවා. කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම කියලා. එතකොට සමහර විට ඔබ හිතන්නට පුළුවන් මෙන්න මේ
වර්ගීකරණයද කියලා. සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි මගින් කම් සැප විඳීම ඒකද කියන ප්‍රශ්නේ මෙතනදී මේ ප්‍රශ්නයේදී මතුවෙනවා. ද්වාරත්‍රයේ මුල් කරගෙන කරන ක්‍රියා දක්වා. ද්වාරත්‍රයේ මුල් කරගෙන කරන ක්‍රියා දක්වා. ඒ වගේ වෙලාවකදී කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියලා අපිට ලියන්නටත් පුළුවන්. ඒ වගේම අපිට මෙන්න මේ පිළිතුරක් දක්වන්නට පුළුවන්. කොහොමද? කයෙන් සිදුවෙන වැරදි, වචනයෙන් සිද්ධ වෙන වැරදි, මනසින් සිද්ධ වෙන වැරදි. අකුසල් 10 හිත, කය, වචනය කියන දොරටු තුනට අනුව වර්ගීකරණය කරලා දක්වන්නටත් පුළුවන්. ලකුණු ලැබෙන්නේ 6ක්. ලකුණු 6ක් ලැබෙනවා. ඔව් එහෙමනම් ඒවා කවර මිනුම් දඬු මුල් කරගෙන මෙතනදී සාමාන්‍ය ලකුණු 6ක් ලැබෙන්නේ ද්වාරත්‍රයේ මුල් කරගෙන සිදු කරන ක්‍රියා කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියලා දැක්වීමටත් ඒ වගේම ඒවා කුසල අකුසල කර්ම වශයෙන් සිද්ධ වෙනවා කියලා දැක්වීමටත් තමයි මෙතනදී ලකුණු 6ක් ලැබෙන්නේ. අපිට ලියන්නට පුළුවන් අවශ්‍ය නම් මේ වගේ අවස්ථාවකදී හිත, කය, වචනය කියන දොරටු තුනෙන් සිද්ධ වෙන කර්මයන්, කුසල කර්මයන්, අකුසල කර්මයන්. විශේෂයෙන්ම අපිට කාය, වාක්, මනෝ කියන කර්මයන් තුන තමයි දක්වන්නට තියෙන්නේ. ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රශ්නයත් ඊට පස්සේ සාකච්ඡාව නිමා කරමු. අපි 4 වෙනි ප්‍රශ්නය තමයි සාකච්ඡා කරන්නේ. මෙතන 3 වෙනි ප්‍රශ්නේ නෙමෙයි 4 වෙනි ප්‍රශ්නේ. විපාක දෙන කාලය අනුව කර්මයේ ප්‍රභේද දක්වා කෙලෙස් නැසූ උතුමන්ට පවා යහපත් අයහපත් කර්ම විපාකවලට මුහුණ දීමට සිදු වූ ආකාරයෙන් නිදසුන් මගින් පැහැදිලි කරන්නට වෙනවා. 4 වෙනි පාඩමේ 16 වෙනි පිටුවේ පළවෙනි ඡේදයේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙනවා. 4 වෙනි පාඩමේ මේ පිළිබඳව සඳහන් වෙනවා. කර්මයේ විපාක දීමේ ස්වභාවය අනුව දක්වන්නට පුළුවන් ආකාරයන් ගැන. කර්මය ක්‍රියාත්මක වෙන්නට පුළුවන් ආකාරය ගැන අපි බලමු. දිත්තේවා ධම්මේ එකී පංචස්කන්ධයේ පවතිද්දීම විපාක දෙන කර්ම. ඊළඟට උපපච්ච වේදනීය කර්ම ආසන්න ආත්මයේදී ඒ ආත්ම භාවයට පස්සේ ආසන්නම ආත්ම භාවයේදී. එහෙම නැත්නම් සාංශාරික ජීවිතයේ කවර හෝ අවස්ථාවකදී විපාක දෙන්නේ අපරේවා පරියායේ අපරාපරිය වේදනීය කර්ම. කර්මයේ විපාක දීම අවස්ථා හැටියට දිට්ඨ ධම්ම වේදනීය කර්ම, උපපජ්ජ වේදනීය කර්ම, දෙවෙනි ආත්ම භාවයේ විපාක දෙන කර්ම, අපනේවා පරියායේ කියලා කියන්නේ අපරාපරිය වේදනීය කර්ම. ඊළඟට තවත් කොටසක් තියෙනවා මෙතන සඳහන් වෙන්නේ නැහැ, අහෝසි කර්ම. ඒ වගේම සියලුම කෙලෙස් නසපු පසේ බුදු මහරහත් කියන උතුමන්ට පවා කෙලෙසුන් පසුබිම් කරගෙන පංචස්කන්ධයේ පවතිද්දී කර්ම විපාක දෙන්නට පුළුවන්. එක අවස්ථාවක් උදාහරණයක් විදිහට දැක්වුවොත් බුදුරජාණන් වහන්සේට කර්ම ශක්තියින් නිසා බලපාන්නට යෙදුණු කර්ම ශක්තියින් 12ක් සම්බන්ධයෙන් සඳහන් වෙනවා. ඒ වගේම මුගලන් හාමුදුරුවන් වහන්සේට සොර කණ්ඩායමක් විසින් පහර දීමට ලක්ුණේ උන්වහන්සේ රහත් භාවයට පත් වෙලා හිටියත් කර්මයක් විපාක දීම වශයෙන් කියලා සඳහන් වෙනවා. ඒ වගේම අඟුලිමාල හාමුදුරුවන් වහන්සේ කර්ම විපාක දීමක් වශයෙන් රහත් භාවයට පත් වුණාට පස්සේ මේ පංචස්කන්ධයේ පවතිද්දී උන්වහන්සේට විවිධාකාරයේ අය විසින් පහර දීම් ආදී සිද්ධ වුණා කියලා සඳහන් වෙනවා. ඒ වගේ අවස්ථාවන් කර්මය රහත් භාවයට පත් වුණත් විපාක දෙන්න පුළුවන් කියන අවස්ථාව. ඒ වගේම තමයි චක්කුපාල තෙරුන් වහන්සේ රහත් භාවයට පත් වෙන්නෙත් ඇස් අන්ධ භාවයට පත් වෙන්නෙත් දෙකම එකවර එකම වතාවේදී. ඒ වගේ අවස්ථාවන් කිහිපයක් අපිට මේ ප්‍රශ්නෙට අනුව ගෙනහැර දක්වන්නට පුළුවන්කම තියෙනවා. විපාක දෙන කාලය අනුව කර්මයේ ප්‍රභේද තමයි අපි මුලින් සඳහන් කළේ. ඊට අමතරව පස්සේ කතා කළේ අයහපත් කර්ම විපාකයන් වලට මුහුණ දීමට සිදු වූ ආකාරයන් නිදසුන් මගින් පැහැදිලි
ගෙනහැර දක්වන්නට කියලා. ඒ වගේ අවස්ථාවකදී උදාහරණ කිහිපයක් දක්වමින් සාමාන්‍ය පැහැදිලි කිරීමක් ඔබට සිද්ධ කරන්නට වෙනවා. හැබැයි ඒ පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමකට යන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. විපාක දෙන කාලය අනුව කර්මයන් වර්ගීකරණය කිරීමට ලකුණු භාගයක් මෙතනින් මේ ලකුණු 8න් භාගයක් ලැබෙන්නේ. අනිත් පැහැදිලි කිරීමට උදාහරණ විශේෂයෙන්ම උදාහරණ එකක් හෝ දෙකක් තුනක් අඩුම තරමින් උදාහරණ 3ක්වත් දක්වමින් තමන් ලියන ප්‍රශ්නය සඳහා පිළිතුරු ඉදිරිපත් කරන්නට පුළුවන් නම් ඒක ගොඩක් සාර්ථක පිළිතුරක් බවට පත් කර ගන්නට හේතුවක් වෙනවා. එහෙමනම් අද දවසේදී සාකච්ඡාව අපි එපමණයි සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අද දවසේදීත් ඔබ බොහෝ දේවල් ඉගෙන ගන්නට ඇති. දහම් පාසල් අවසාන විභාගය සඳහා සාර්ථකව මුහුණ දෙන්නට මේ සාකච්ඡාවන් ඔබට වැදගත් වෙන්නට ඇති. ඒ වගේම විශේෂයෙන් ඔබට මතක් කරනවා හෙට උදෑසන කාලයේදී පන්තිය පැවැත්වෙන්නේ නැහැ. මොකද දහම් පාසල් පැවැත්වෙන නිසා. හෙට ඒ වගේම තමයි හෙට දවසේ පමණක් අපි බලාපොරොත්තු වෙනවා බුද්ධ ධර්මයේ විෂය හදාරමින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්නට බලාපොරොත්තු වෙන දුවා දරුවන්ට විශේෂ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්නට හෙට දවසේ සවස් කාලයේදී. ඒ නිසා දහම් පාසල් අවසාන විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව හෙට දවසේ අපි සිදු කරන්නේ නැති බව සිහිපත් කරනවා. ඊට පස්සේ සඳුදා දවසේ අපි ශාසන ඉතිහාසය ප්‍රශ්න පත්‍රයටත් උදේ කාලේ ඒ වගේම හවස් කාලයේදී බෞද්ධ සංස්කෘතිය ප්‍රශ්න පත්‍රයට අදාළව තොරතුරු සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ දින කිහිපේ පුරාවටම අපි මේ විදිහේ සාකච්ඡාවන් සිදු කරමින් ඊටමත් වැදගත් වෙන දැනුම් සම්භාරයක් ඔබට ලබා දෙන්නට අදහස් කරනවා. මෙවර බොහෝ දෙනෙක් අපහසුතාවයට පත් වෙලා තිබෙන නිසා එහෙමනම් අපි අද සාකච්ඡාව නිමා කරනවා. පිරිවෙන දහම් පාසල අපේ සියලු සම්බන්ධතා සමගින් ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.